කප ශ්ලේෂ්ම සෙම ත්‍රිධාතු අතරින් තෙවැන්න වන්නේ ශ්ලේෂ්ම හෙවත් කපයි. කප ගති තාප ආප්‍යායන ශක්තිත්‍රයෙන් තෙවැන්න වූ ආප්‍යායන ශක්තියට සමාන වෙයි. ලෝකයේ බලපවත්වන ආප්‍යායන ශක්තිය යම් ආකාරකින් ලෝකයට බලපානු ලබයිද එපරිද්දෙන්ම කප හෙවත් සෙම ශරීරයට බලපානු ලැබේ. ආප්‍යායන ශක්තිය අඩු වැඩි නොවී සමතත්වයෙන් පවතිමින් ලෝකයේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය පරිදි සිදුවේද එපරිද්දෙන්ම ශරීරයේ කප හෙවත් සෙම අඩු වැඩි වීමකින් තොරව සමාන තත්වයෙන් පැවතීමෙන් ශරීරයේ නිරෝගී ක්‍රියාකාරීත්වයට හේතු වෙයි. එය විකෘති තත්වයට පත්වුවහොත් ශරීරයට හානිදායක ක්‍රියා සිදු කරයි. කප පිළිබඳ විස්තර කරන මහා ඍෂීහු එය පංචභූතයන්ගෙන් පෘථිවි සහ ආප් මහ භූතයන් ප්‍රධානව ඇති වූවක් බවත් එම නිසා එය ඊට වැදගත් දෝෂයක් බවත් සඳහන් කර ඇත. එසේම කප පිතට විරුද්ධ ගුණ ඇති හේයින් ශරීරයේ සමතත්වයෙන් තැබීමට කටයුතු කළ හැකි බවද තවදුරටත් පැහැදිලි කර ඇත. සෝම එම ශරීරයේ ශ්ලේෂ්මාන්තර ගත කුපිතා සුභහ සුභානි කරෝති. ශරීරයේ ශ්ලේෂ්මවල අන්තර්ගතව ඇත්තේ සෙම සහ ජලීය පදාර්ථ බවද එම කපකෝප වීමෙන් ශරීරයට අයහපත් කර්මද ප්‍රකෘතිමත් තත්වයෙන් පැවතීමෙන් ශරීරයට යහපත් කර්මයන්ද සිදු කරන බව ඉහත සඳහන් ශ්ලෝකය මගින් දක්වා ඇත. කප ප්‍රධාන ක්‍රියාව පිත මගින් ශරීරයේ උෂ්ණත්වය වැඩි කරන විට ඒ උෂ්ණත්වයට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කිරීමට නොහැකි නම් ඒ උෂ්ණත්වයේ ප්‍රමාණය ඉක්මවා ගොස් ශරීරයට හානි සිදු කරයි. එම නිසා ශරීරයේ ස්ථාන 5ක සිට කප ක්‍රියාත්මක වී ශරීරය නිරෝගීව පවත්වාගෙන යනු ලැබේ. කප ශරීරයේ සිදු කරන ප්‍රධාන ක්‍රියාව සහ ආශ්‍රය කරනු ලබන ස්ථානය අනුව කප ප්‍රභේද 5ක් ලෙස නම් කරනු ලැබ ඇත. ශරීරය සිසිල් කිරීම හෙවත් ක්ලේදතාවය ඇති කිරීම කප මගින් සිදු කරන බව සුශ්‍රුත ආචාර්යවරයා කප දෝෂය පිළිබඳ විස්තර කරමින් මෙසේ සඳහන් කර ඇත. ස්ව තත්‍රස්ත ඒව ස්ව ශපත්‍යා ශ්ලේෂ්මනං ශ්ලේෂ්මස්ථා නානං ශරීරස්සච උදක කර්මනා අනුග්‍රහං කරෝති. කප ශ්ලේෂ්මස්ථානීය වූ ආමාශ ප්‍රදේශයේ ප්‍රධාන ලෙස පවතිමින් අනෙකුත් ස්ථානවල ඇති සෙම පමණක් නොව මුළු ශරීරයේද ජලයෙන් ඇතිවිය යුතු ක්‍රියා සියල්ල හා පෝෂණය සිදු කරයි. සන්ධි සංශ්ලේෂණ ස්නේහන රෝපණ පූර්ණ බල ස්ථෛරකෘත් ශ්ලේෂ්මා පංචදා ප්‍රවිභක්ත උදක කර්මනා අනුග්‍රහං කරෝති. සන්ධි තුල සංශ්ලේෂණ කිරීම හෙවත් සන්ධි සෑදී ඇති ඇට එකිනෙකට සම්බන්ධ කිරීමෙන් ශරීරයේ තෙල් අවශ්‍ය ස්ථානයන්හි තෙලක් මෙන් ක්‍රියා කිරීමෙන්ද ශරීරයේ වැඩිවීමට අවශ්‍ය ආහාර පදාර්ථ අවයවයන්ට හා අවයවයන්ගේ සිවිවලට සැපයීමෙන් ශරීර තර්පණය හෙවත් පෝෂණය කිරීමෙන්ද සියලුම අංගෝපාංගයන්ගේ පූර්ණයද කාය ශක්තිය හා ශරීර අවයවයන්ගේ සිවි ශක්තිය ගෙන දීමෙන්ද මේ කප පංචවිධ ආකාරයට ප්‍රභේදනය වී ජලයෙන් ඉටවිය යුතු සියලුම ක්‍රියා සිදු කරමින් ශරීර පෝෂණය කරයි. ස්නේහෝ බන්ධ ස්ථිරත්වංච ගෞරවා වෘක්ෂතා බලං ක්ෂමා දෘරති ලෝහස්ච කප කර්මා විකාරජම්. ශරීරයේ සිනිදු ගතිය හේතුවෙන් තෙල් ඇතිවිය යුතු ස්ථානයන්හි තෙලෙන් ඉටුවිය යුතු ක්‍රියා කිරීම ශරීරයේ අවයවයන් එකිනෙකට සම්බන්ධ කිරීම හා සිවියක් තවත් සිවියකට සම්බන්ධ කිරීම මාංශ පේශි ආදී අවයවයන්ගේ ස්වභාවයෙන් ඇතිවිය යුතු ස්ථිර ගතිය හා ප්‍රාණවත් බව ඇති කිරීම සාමාන්‍යයෙන් ඇතිවිය යුතු බර ප්‍රමාණය ඇති කිරීම ශරීරයට අවශ්‍ය ආහාර සැපයීමෙන් ශරීරය ස්ථූල කිරීම කාය ශක්තිය ගෙන දීම කෝපය ආදී අනවශ්‍ය චෛතසික හෙවත් සිතුවිලි ආදී උද්වේග වලකා ඉවසීම ගෙන දීම මානසික ධෛර්ය ගෙන දීම ලෝභ මෝහ ආදී නරක චේතනා වලකාලීම යන ආදී ක්‍රියාවන්ගේ නිරෝගීකම් ආරක්ෂා කිරීම කප මගින් කරනු ලබන්නා වූ ක්‍රියාවන් වෙයි. කපෙහි ගුණ කප හඳුනා ගැනීම ත්‍රිදෝෂයන් අතරින් වාත පිත්ත යන දෝෂ හඳුනා ගැනීම සඳහා ඒ දෝෂයන්ට ආවේනික ගුණයන් ආධාර කරගත්තා මෙන්ම කප හඳුනා ගැනීමටද කළ යුත්තේ එයට අයත් භෞතික ගුණ අවබෝධ කර ගැනීමයි. ස්නිග්ධ ශීතෝ ගුරුර්මන්ද ස්ලක්ෂණෝ මෘත් ස්නේහක් ස්ථිර කපහ. කපෙහි ගුණ 1 ස්නිග්ධ ගුණය විරුද්ධ ගුණය රූක්ෂ ගුණය. කපෙහි ගුණ අංක 2 ශීත ගුණය විරුද්ධ ගුණය උෂ්ණ ගුණය. කපෙහි ගුණ 3 ගුරු ගුණය විරුද්ධ ගුණය ලඝු ගුණය. කපෙහි ගුණ 4 මන්ද ගුණය විරුද්ධ ගුණය තීක්ෂණ ගුණය. කපෙහි ගුණ අංක 5 ස්ලක්ෂණ ගුණය විරුද්ධ ගුණය කර ගුණය. කපෙහි ගුණ අංක 6 ස්ථිර ගුණය විරුද්ධ ගුණය චල ගුණය.
කප ලඝු ගුණයට විරුද්ධ ගුණය වන ගුරු ගුණයෙන් යුක්ත වෙයි. පිත්ත මගින් සිදු කරන දාහ, පාක, පිපාස ආදිය නැති කරයි. මන්ද ගුණය ඇති කප තීක්ෂණ ගුණයට විරුද්ධව ක්‍රියා කරයි. වාතයේ ඇති චල ගුණයට විරුද්ධ ගුණය වන ස්ථිර ගුණයෙන් සමන්විත කප khර ගුණයට විරුද්ධ ගුණය වන ස්ලක්ෂණ ගුණයෙන්ද යුක්ත වෙයි. ස්නිග්ධ ගුණය. ස්නිග්ධ ගුණය මගින් ශරීරයේ තෙත් බව, සීනිදු බව ඇති කරයි. වාතයේ ඇති රූක්ෂ ගුණයට විරුද්ධ ගුණයයි. ආපෝ මහ භූත ගුණ විශිෂ්ටයි. වාතනාශකයි. කප වඩයි. මල පිට කිරීම පහසු කරයි. විශේෂයෙන් තෛල වර්ග, ගිතෙල් වැනි ද්‍රව්‍ය මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය. ශීත ගුණය. උෂ්ණ ගුණයට විරුද්ධ ගුණයයි. ශීත බව දනවයි. ජල මහ භූත ගුණ අධිකයි. වාත කප වර්ධකයි. පිත නාශනය කරයි. ස්තම්භන ගුණය හෙවත් දැඩි බවද, මූර්ජා, පිපාසා, දාහ හෙවත් දැවිල්ල, ස්වේද නැති කරයි. සඳුන් ආදී ද්‍රව්‍යවල මෙම ගුණය පවතී. ගුරු ගුණය. ශරීරයේ මහත් බව, බර බව ඇති කරයි. ලඝු ගුණයට විරුද්ධ ගුණයයි. බලය හා කාන්තිය ඇති කරයි. අලස හා උදාසීන බව ඇති කරයි. මේ ගුණයෙන් යුක්ත ද්‍රව්‍ය ආහාරට ගැනීමේදී ජීර්ණයට කල්ගත වෙයි. වාත පිත්ත නාශකයි. කපකාරකයි. බින්තල්වල විශේෂයෙන් මෙම ගුණ පවතී. මන්ද ගුණය. තීක්ෂණ හෙවත් සීග්‍රයෙන් පැතිරෙන ගුණයට විරුද්ධ ගුණය වන මෙම මන්ද ගුණය ශරීරයේ ඊතා මන්දගාමීව ක්‍රියා කරයි. මෙමගින් වැඩි ප්‍රමාණයක් දොස් සමනය කරන අතර කප වෘද්ධි කර පිත සමනය කරයි. පෘථිවි හා ජල මහ භූත ගුණ අධිකයි. රසකින්දවල මෙම ගුණය අධිකව පවතී. ස්ලක්ෂණ ගුණය. පිච්චිල ගුණයට සමාන ලක්ෂණ ඇති මෙම ස්ලක්ෂණ ගුණය කර ගුණයට විරුද්ධ ගුණයයි. තේජෝ මහ භූත ගුණ අධිකයි. ව්‍රණ රෝපණය කරයි. ධාතු වෘද්ධි කරයි. වාතනාශකයි. කපවර්ධකයි. කුඹුක්වල මෙම ගුණය පවතී. ස්ථිර ගුණය. චල ගුණයට විරුද්ධ ගුණය වන මෙම ගුණය නොසෙල්වී පවතිනා වූ ගුණයයි. පෘථිවි මහා භූත ගුණ අධිකයි. වාතනාශකයි. වාත මල ස්තම්භනය කරයි. කපවර්ධකයි. සප්ත ධාතුන්ගේ ස්ථිර බව ඇති කරයි. කප පවතින ස්ථාන. ශරීරයේ කප හෙවත් ශ්ලේෂ්ම නොමැති ස්ථානයක් සොයාගත නොහැක. ඒත් ලෝකයේ ජලය අධිකව පවතින තැන් සොයාගත හැකිවාක් මෙන්ම ශරීරයේද කප ප්‍රධාන වශයෙන් බලපවත්වන ස්ථාන පවතී. උරහ, ශිරෝ, ග්‍රීවා, පරිවාන්ත්‍ය මාශයෝ මේදස්ච ශ්ලේෂ්මස්ථානී තත්‍රාප්‍යු රෝචි ශෝෂණ ශ්ලේෂ්මස්තම්. පපුව, හිස, බෙල්ල, සඳි ස්ථාන, ආමාශය, මේදස්තෙල යන ස්ථානයන්හි කප ප්‍රධානව පවතී. නමුත් උර ප්‍රදේශය හා පපුව ප්‍රදේශය කප ආශ්‍රය කරන ස්ථානය හෙවත් බලපවත්වන ප්‍රධාන ස්ථානය වෙයි. මීට අමතරව නාසය, දිව යන ස්ථානයන්හිද කප ප්‍රධාන වෙයි. කපෙහි ස්වාභාවික ක්‍රියා. ශරීරයෙහි කප මගින් ඉටු කරනු ලබන ස්වාභාවික ක්‍රියාවන් පහත පරිදි දැක්විය හැකිය. 1. ශරීරයේ ස්නේහය හෙවත් සීනිදි බව ඇති කිරීම. 2. ශරීරයේ එක් එක් අවයව ඉන්ද්‍රියන් සන්ධි එකිනෙකට සම්බන්ධ කිරීමද අණුවක් තවත් අණුවකට සම්බන්ධ කිරීමද සිදු කිරීම. 3. ශරීරයේ ස්ථිරතාව ඇති කිරීම. 4. ශරීරයේ බර බව ඇති කිරීම. 5. ශාරීරික බලය ඇති කිරීම. 6. ශරීරයේ රෝගවලින් වළක්වා ගැනීමේ ශක්තිය ඇති කිරීම හා මානසික වශයෙන් නිවසීමේ ශක්තිය ඇති කිරීම. 7. ධෘති හෙවත් ශක්තිය වැඩි බව ඇති කිරීම හෙවත් ධීර බව ඇති කිරීම. 8. ලෝභ බවින් තොරවීම. කප විකෘති කිරීම හෙවත් විකෘති ශ්ලේෂ්මාව. සාමාන්‍ය ස්වාභාවික අවස්ථාවෙන් ක්‍රියා කරන කප විවිධ හේතු නිසා ප්‍රකෘති තත්වයෙන් විකෘති තත්වයට පත්වේ. කප විකෘතියද ද්වි ආකාරයට සිදුවේ. 1. වෘද්ධිවීම. 2. ක්ෂීණවීම. කප වෘද්ධිවීම. කපෙහි පවතින ගුණවන ස්නිග්ධ, ශීත, ගුරු, මන්ද, ස්ලක්ෂණ, ස්ථිර ආදී ගුණවලින් එකක් හෝ දෙකක් හෝ කිහිපයක් හෝ සියල්ලම හෝ වැඩිපුර ලැබීම නිසා විශේෂයෙන්ම එම ගුණයුක්ත ආහාරපාන විහරණ සේවනය කිරීම නිසා කප වෘද්ධිවීම සිදුවෙයි. අග්නි මාන්දය හෙවත් බඩගින්න අඩුකම, ප්‍රශේකය හෙවත් නිතර නිතර මුඛයට කෙලෙහිනීම, ශාරීරිකව හා මානසිකව ඇතිවන අලස බව, ශරීරයේ බර බව, ශරීරයට සීතල දැනීම, සුදු පැහැවීම, අවයවවල ක්‍රියා හීනවීම, ශ්වාසය හා කාසය වැනි රෝගයන්ද අධික නිදිමත බවද කසන සුළු බවද කප වෘද්ධිවීමේ ලක්ෂණ ලෙස දැක්විය හැකියි. කප ක්ෂීණවීම.
කපෙහි පවතින ගුණවලට විරුද්ධ ගුණවන රූක්ෂ, උෂ්ණ, ලඝු, තීක්ෂණ, කර, චල ආදී ගුණ වැඩිපුර ලැබීම හා එම ගුණයුක්ත ආහාර පාන විහරණ සේවනය කිරීම නිසා කප ක්ෂීණ වීම සිදුවෙයි. කැරකිල්ල, නින්ද අඩුවීම, උරස ආදී ශ්ලේෂ්ම ස්ථානයන්හි ශුන්‍ය බව හෙවත් හිස් බව, හෘදයේ පීඩා ඇතිවීම, සන්ධිවල ශිථිලතාවය හෙවත් බුරුල් බව, සන්ධි අවසන්ධි වූවක් මෙන් එල්ලා වැටීම, ශරීරයේ රූක්ෂතාවය ඇතිවීම, අභ්‍යන්තරය දාහය ඇතිවීම, පිපාසය, දුබල වීම ආදිය කප ක්ෂීණ ලක්ෂණයෝ වෙති. පංචවිධ කප ස්ථාන හා ක්‍රියා. ක්ලේදන ස්නේහ චෛව රස රස්වාව ලම්බන ශ්ලේෂ්මාන චේති නාමානි කප ප්‍රොක්තා නියුක්‍රමාත්. 1. ක්ලේදන කප, 2. ස්නේහන කප හෙවත් තර්පණ කප, 3. රසන කප හෙවත් බෝධක කප, 4. අවලම්බක කප, 5. ශ්ලේෂක කප. කප ආශ්‍රය කරන ස්ථාන හා ප්‍රභවය අනුව පහත පරිදි දැක්විය හැකිය. ආශයේ ක්ලේදකත්වාමේ ශ්ලේෂ්මෝ රස්යාව ලම්බකම්. සන්දීෂු ශ්ලේෂකः ශීර්ෂේ තර්පකෝ බෝධකේ මුකම්. ආශයේ ක්ලේදකත්වාමේ ශ්ලේෂ්මෝ රස්යාව ලම්බකම්. සන්දීෂු ශ්ලේෂකः ශීර්ෂේ තර්පකෝ බෝධකේ මුකම්. ආමාශයේ ආශ්‍රිතව ක්ලේදක කපද, හෘදය ආශ්‍රිතව අවලම්බක කපද, සියලු සන්ධි ආශ්‍රිතව ශ්ලේෂක කපද, සිරස ආශ්‍රිතව තරපක කපද, මුඛය ආශ්‍රිතව බෝධක කපද ලෙස පිහිටා පංචවිධ කප ශරීරයේ ක්‍රියාත්මක වෙයි. ක්ලේදක කප. ක්ලේදක කප යනු ආර්ද්‍රකරණය හෙවත් තෙත් කිරීම යන අදහසයි. ක්ලීද ධාතුවෙන් ක්ලේදක යන නිර්මාණය වී ඇත. පංචවිධ කප කොටස් අතර ප්‍රධාන ස්ථානයක් ක්ලේදක කපට හිමි වෙයි. අතාව ලම්බකः ශ්ලේෂ්මා යසත්වාමාශය සංස්ථිතः ක්ලේදකः සොන්න සංඝාත ක්ලේදනාත් රසබෝධනාත්. අතාව ලම්බකः ශ්ලේෂ්මා යසත්වාමාශය සංස්ථිතः ක්ලේදකः සොන්න සංඝාත ක්ලේදනාත් රසබෝධනාත්. ආමාශයේ පවතින කප ක්ලේදක කප නමින් හැඳින්වෙයි. ආහාර පදාර්ථ තෙත්කර කුඩා කැබලිවලට කඩා දියාරු බවට පත් කරන හේයින් ක්ලේදක කප සඳහා එම නම හිමි වී ඇත. ක්ලේදක කප ස්ථාන. ආමාශය ක්ලේදක කපෙහි ප්‍රධාන ස්ථානය වෙයි. නමුත් මුඛයේ සිට කුඩා බඩවැල කෙළවර දක්වා තෙත් කිරීම සඳහා අවශ්‍ය ශ්‍රාවයක් ලෙස ක්ලේදක කප පවතී. ක්ලේදක කප ප්‍රධාන ක්‍රියාව. ක්ලේදක කපෙහි ප්‍රධාන ක්‍රියාව නම් අන්න සංඝාතය හා අන්න ක්ලේදනයයි. එනම් ආහාර කැබලි කිරීම හා තෙත් කිරීමයි. මෙම කාර්යයට සමාන වාතය හා පාචක පිතේ ක්‍රියාවන අතර දිරවීමට අවශ්‍ය වන පරිදි තෙතමනය ලබා දී ආහාර කුඩා කොටස් වලට කැඩීමට ක්ලේදක කප උපකාරී වෙයි. එසේම පාචක පිත නිසා සිදුවිය හැකි දැවීම් පිලිසීම් වලින් ආමාශය හා අන්ත්‍ර ආරක්ෂා කරගනි. මෙම සෙම් කොටස් වෘද්ධි වීමෙන් පිතෙහි ක්‍රියා අඩු වී අග්නි මාන්දයත් සෙම් කොටස් ක්ෂීණ වීමෙන් පිතෙහි ක්‍රියා වැඩි වී අන්න ශූලය වැඩි වෙයි. මෙහිදී ආහාරගත් විට ආමාශයේ වේදනා ඇතිවන ලක්ෂණ පහළ කරයි. කප ප්‍රභේද අංක 2 තර්පණ කප නැත්නම් ස්නේහන කප. මේ සෙම් පදාර්ථය හිසෙහි පවතිමින් සියලුම ඉන්ද්‍රියන් තර්පණය කරන්නේය, එනම් පෝෂණය කරන්නේය. සිරහ ස්ථා ස්නේහ සන්තර්පණාදී කෘතත්වාත් ඉන්ද්‍රියානාමාත්ම වීර්යේන අනුග්‍රහං කරෝති. සිරහ ස්ථා ස්නේහ සන්තර්පණාදී කෘතත්වාත් ඉන්ද්‍රියානාමාත්ම වීර්යේන අනුග්‍රහං කරෝති. ස්නේහන කප හෙවත් තර්පණ කප හිසෙහි මස්තිෂ්කයේ පිහිටමින් කපෙහි පවතින ස්නිග්ධ ගුණයෙන් හා ස්වශක්තියෙන්ද ඉන්ද්‍රියන් තර්පණය කරමින් ඒ ඉන්ද්‍රියන්ට ආධාර දෙමින් ඒවා නඩත්තු කරයි. සියලුම ඉන්ද්‍රියන් පරිපාලනය වන්නේ මස්තිෂ්කයේ හෙවත් මොළේනි. ශරීරයේ ක්‍රියා පිළිබඳ වූ චේෂ්ඨා හෙවත් සිතුවිලි සියල්ල පාලනය කිරීමට පමණක් නොව පංචේන්ද්‍රයන්ගෙන් ලැබෙන සියලුම සංඥා අවබෝධ කරවීමද මස්තිෂ්කයේ පිහිටි ඒ ඉන්ද්‍රියන් පාලනය කරන ස්ථානය මෙම තර්පණ කප මගින් පෝෂණය කරයි. තර්පණ කප ක්‍රියාව. තර්පණ කපවල ප්‍රකෘති ක්‍රියා අතර ක්ෂමා, ධෘති, අලෝභ ආදී මානසික ක්‍රියාවන් වෙයි. මෙය හිස ප්‍රදාන කරගනිමින් බෙල්ල, සුසුම්නාව හා මස්තිෂ්කය අතර පවතින ඉඩ ප්‍රදේශයේ ඇති ජලීය පදාර්ථයක් ලෙස සලකයි. තුන්වන කප ප්‍රභේදය බෝධක කප හෙවත් රසන කප.
අප ගන්නා චතුර්විධ ආහාර මගින් මధుර අම්ල ආදී ෂඩ් රසයන් අවබෝධ කර ගන්නා හේයින් මෙම කප බෝධක කප නම් වෙයි. මුඛයේ පවතින ලාලා ශ්‍රාව හෙවත් කේට ශ්‍රාව මේ නමින් හැඳින්වෙයි. ක්ලේදන සොන්න සංඝාත ක්ලේදනාත් රස බෝධනාත් බෝධකෝ රස නාස්තායි සිරහ සංස්ථාක්ෂ තර්පණාත්. ක්ලේදන සොන්න සංඝාත ක්ලේදනාත් රස බෝධනාත් බෝධකෝ රස නාස්තායි සිරහ සංස්ථාක්ෂ තර්පණාත්. දිවෙහි පවතින සෙමට රස විශේෂ අවබෝධ කරගත හැකි නිසා බෝධක කපයයි කියනු ලැබේ. චරක ආචාර්යවරයා බෝධක කප පිළිබඳව මෙසේ පැහැදිලි කරයි. ජිහ්වා මූල කණ්ඨස්ඨෝ ජිහ්වේන්ද්‍රියස්ය සෞම්‍යාත් වාත් සම්‍යක් රස ඥානෝ වර්තතේ. දිව මුල හා උගුරෙහි පවතිමින් ඒ ස්ථානයන්හි සෞම්‍ය ගතිය ඇති කරමින් රස ඉන්ද්‍රිය ක්‍රියාත්මක කර මනාසේ රස වර්ග හඳුනා ගැනීමටද හේතු වන්නේය. දිවෙහි ඊතා කුඩා වූද තරමක් විශාල වූද නොයෙකුත් ආකාරයට හැටගැසුනා වූද රස අවබෝධ කරන රසාංකුර පොකුරු වශයෙන් පවතී. මේවා වසා තිබෙන්නේ සෙම් කලාවකින්ය. විශාල වූ අංකුර පොකුරු වශයෙන් පවතින්නේ දිව මූලයේය. තවද දැනීමේ අංකුර සෑදී තිබෙන්නේ ඊතා සූක්ෂම වූ විශේෂ ස්පර්ශ ශක්තියක් ඇති අණු ගණනාවක් එක්වීමෙනි. දිවෙහි සියලුම තැන්හි පවතින අංකුරයන්ට සෑම ආකාරයකම රස අවබෝධ වේ. එනම් දිව අගට පැණි රසද, දිව දෙපසට ලුණු රසයද, ඇඹුල් රසයද, දිව මුලට තිත්ත රසයද අවබෝධ වෙයි. බෝධක කප ස්ථාන හා ක්‍රියා. රසන ඉන්ද්‍රිය හෙවත් දිව මෙයට ප්‍රධාන ස්ථානය වෙයි. දිවේ පවත්නා රස අවබෝධ කර ගැනීමට ඇති රස අංකුරවලට තෙතමනය ලබා දීමෙන් මధుර ආදී ෂඩ් රස අවබෝධ කර ගැනීමට උපකාරී වීම මෙම කප කොටසේ ප්‍රධාන ක්‍රියාව වෙයි. කප ප්‍රභේද අංක 4 අවලම්බක කප. වාග්භට ආචාර්යයන්ගේ මතයට අනුව කප අතරින් මේ ප්‍රධාන ස්ථානය ගනී. ත්‍රිකය අවලම්බනය කරන නිසා අවලම්බක කප නමින් හැඳින්වෙයි. ශ්ලේෂ මාතු පංචදෝ රස්තः ස ත්‍රිකස්ය ස්ව වීර්යතः හෘදයාසයාන්ත වීර්යාච තත්ස්ත ඒවාම්බු කර්මණः. කපදාම් නාංච ශෝෂණාංයත් කරෝත්‍යාව ලම්භනම් අතෝව ලම්බකः ශ්ලේෂ්මා යසත්වා මාශය සංස්ථිතः. සෙම පස්සාකාරය මෙයින් උරස පපුයේ පවත්නා සෙම ත්‍රිකය හෙවත් බෙල්ල හා බාහු දෙක එකතු වෙන සංදිය හා ග්‍රීවා ප්‍රදේශයේ සංදිස්ථානයද ස්වකීය ශක්තියෙන් අවලම්බනය කරනවා පමණක් නොව ආහාරයෙන් ලබා ගන්නා ආහාර රසය පරිපාලනය කරමින්ද හෘදය නඩත්තු කරමින් උරහිසේ පවතින නමුත් අනෙකුත් ස්ථානයන්හි ඇති සෙම් පදාර්ථ උදර කර්ම හෙවත් සිසිල් ගුණය ඇති ජලය මෙන් ක්‍රියා කරමින් පරිපාලනය කරන හේයින් උරහිසේ පවතින සෙම අවලම්බක කප නම් වේ. මෙහි අවලම්බනය යනුවෙන් එල්ලා තැබීම පමණක් නොව අනෙකුත් කප කොටස් 4ද පාලනය කරන්නේය හෙවත් ආරක්ෂා කරන්නේ යන අදහස දෙයි. උරහ ස්තිස්ත්‍රික සංධාරණ මාත්ම වීර්යේන අනන රස සහිතේන හෘදයාව ලම්බනම් කරෝති. උරහ ස්තිස්ත්‍රික සංධාරණ මාත්ම වීර්යේන අනන රස සහිතේන හෘදයාව ලම්බනම් කරෝති. උරහිසේ පවතින සෙම ග්‍රීව සංදි ග්‍රීවය හා බාහු දෙකද එකතුවන සංදීන්ද එකතු කර පාලනය කරමින් ස්වශක්තියෙන් හා ආහාරයෙන් ලබා ගන්නා ආහාර රස සහයෝගයෙන්ද හෘදය ආරක්ෂා කරයි. එනම් නිසි පරිදි ක්‍රියාවේ යොදවයි. ආහාර දිරවීමෙන් පසු ලැබෙන රසය හෘදය කරා ගොස් ලේ සමග මිශ්‍ර වී සියලු අවයව කරා ගෙන යනු ලැබේ. අවලම්බක කප ස්ථාන. අවලම්බක කප ප්‍රධාන වශයෙන් උරස සිය ස්ථානය කර ගනිමින් ආශ්‍රය කරයි. අවලම්බක කප ක්‍රියා. ත්‍රික ධාරණය ප්‍රධාන ක්‍රියාව වෙයි. ත්‍රික සංදිය හෙවත් තුන් ඇට සංදිය මෙයට අයත් වෙයි. සාමාන්‍යයෙන් රෝගී අවස්ථාවලදී ත්‍රිකය යනුවෙන් කටිය ප්‍රදේශය, තුනටිය ප්‍රදේශය අදහස් කළත් මෙහිදී අදහස් කරන්නේ ග්‍රීවා සහ උරස් සංදිය සංදි කරන ස්ථානයයි. තවදුරටත් නිත්‍ය ලෙස හෘදය හා පෙනහළු දක්වයි. එම ක්‍රියාවට අමතරව අනුභව කරන ලද ආහාර දිරවීමෙන් පරිණත වූ අන්න රසය රුධිරය සමග ගමන් කොට හෘදය කරා ගෙන ගොස් ඉන් පසුව ශරීරය පුරාම ගෙන යාම සිදු කරයි. උරස ප්‍රධාන ස්ථානය කර ගනිමින් ශරීරයේ ඉතිරි කප කොටස් වලට ඒවායේ ක්‍රියාවන් කර ගැනීමට උපකාර කරයි. තවදුරටත් බැලුවහොත් මේ කප කොටස හෘදය හා පෙනහළු
ප්‍රකෘති තත්වයෙන් ක්‍රියා කරවීමට උපකාරී වෙයි. හෘදය ආවරණය කර ඇති කලාවන් හා පෙනහළු ආවරණය කර ඇති කලාවන් එකිනෙකට නොඇලී ඒවා නිවැරදි පරිදි නියමිත වාර ගණනක් දිගහැරීම හා හැකිලීමද සිදුවන්නේ මෙම කප කොටසින් කෙරෙන ක්ලේද කාර්යයෙනි. පස්වන කප කොටස ශ්ලේෂක කප. සන්ධි සංශ්ලේෂණය කිරීම හෙවත් ඇට එකිනෙකට සම්බන්ධ කරන හේයින් සන්ධි තුල පවතින මෙම සෙමට ශ්ලේෂක කපයයි කියනු ලැබේ. ශ්ලේෂක කපයන්නෙන් අස්ථි එකිනෙකට සම්බන්ධ කරන සම්බන්ධක පටක පමණක් නොව සන්ධීන් ඇතුළත ඝර්ෂණය වැළැක්වීම පිණිස තෙල් එදුවාක් මෙන් ක්‍රියා කරන ස්නේහයද අදහස් කර ඇති බවද අවබෝධ කරගත යුතුය. විවිධ ප්‍රමාණවලින් යුතු ඇට එකිනෙකට සම්බන්ධ වන ස්ථානය සන්ධි නම් වෙයි. මෙම සන්ධීන් හා සම්බන්ධ වන ඇට එකිනෙකට සම්බන්ධ කර ඇත්තේ නැත්නම් එකිනෙක ඇද බැද ඇත්තේ ස්නායු හෙවත් ලිගමන් යන සන්ධි බන්ධනයෙනි. ඒ සන්ධි තුල ඝර්ෂණය වැළැක්වීමට ශ්‍රාවයක් ඇති කරන සෙවියක්ද වෙයි. එය සෙම් සෙවියකි. එම සෙම් සෙවියෙන් ශ්‍රාවයන් ඇති කරයි. මේ ශ්‍රාවයන් සන්ධි තුල ඝර්ෂණය වළක්වා ඇට කෙළවරවල් සහ සිවි ආරක්ෂා කරයි. මේ සියල්ලම සිදු කරන කප කොටස ශ්ලේෂක කප යනුවෙන් ආයුර්වේදෙහි වෙන්කර පෙන්වා දී ඇත. සන්ධිස්ථ සතු ශ්ලේෂ්මා සර්ව සන්ධි සංශ්ලේෂාත් සර්ව සන්ධ්‍යානු ග්‍රහං කරෝති. සන්ධි තුල පවතින සෙම සියලුම සන්ධීන් ශ්ලේෂණය කරමින්ද සියලුම සන්ධීන් පෝෂණය කරමින්ද තර්පණය කරන්නේය. ස්ලීස් ආලිංගනය යන ශ්ලේෂක කප නියමයට අනුව ආලිංගනය හෙවත් එකිනෙකට බැඳ තබා ගැනීම යන අදහස් ඇති ස්ලීස් ධාතුවෙන් උපන් ශ්ලේෂක කප යන ප්‍රභේදය පංචවිධ කප අතර පවතින ප්‍රධාන කොටසයි. ශ්ලේෂක කප ස්ථාන. මේ සන්ධි ස්ථානවල පවතින බව සුශ්‍රුත ආචාර්යවරයා කියයි. එපමණක් නොව සෑම සන්ධියක්ම ශ්ලේෂණය කරමින් සෑම සන්ධියකටම සිය අනුග්‍රහය සපයයි. ශ්ලේෂක කප ක්‍රියාව. ඉහතින් සඳහන් කළ පරිදි සන්ධි බන්ධනයේ හෙවත් ශරීරයේ එක් එක් ඉන්ද්‍රිය හා අවයව සිවි එකිනෙකට බැඳ තැබීම සිදු කරන්නේ මෙම ශ්ලේෂක කප මගිනි. විවිධ ප්‍රමාණයේ සියලුම සන්ධියක්ම එකට බැඳ තැබීම හා ක්‍රියා කරවීමට පහසු කරවීම හැර ශරීරය නිර්මාණය වීම සඳහා ඇතිවන ඉතා කුඩා අණුවකට පවා තවත් අණුවකට එක්කොට බැඳ තබන්නේද මේ ශ්ලේෂක කපවලිනි. මේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සුශ්‍රුත ආචාර්යවරයා මෙසේ විස්තර කර ඇත. ස්නේහා ව්‍යක්තේ යථාත්වක්ෂ චක්‍රං සාදු ප්‍රවර්තතේ සන්දයක් සාදු වර්තන්තේ සංස්ලිෂ්ඨා ශ්ලේෂ්මනා තථා. ස්නේහා ව්‍යක්තේ යථාත්වක්ෂ චක්‍රං සාදු ප්‍රවර්තතේ සන්දයක් සාදු වර්තන්තේ සංස්ලිෂ්ඨා ශ්ලේෂ්මනා තථා. කරත්තේ අවලංගුවට තෙල් ගැල්ලූ විට ඉතා පහසුවෙන් ඒ කරත්ත රෝධය ගමන් කරන්නේ යම්සේද එමෙන්ම මනාසේ තෙල් ගල්වා ඇති සන්ධීන්ද ඉතා පහසුවෙන් ක්‍රියා කරන්නේය. කප කෝපවීම නැත්නම් විකෘතිවීම. කප කෝපවීම ක්‍රම දෙකක් අනුව සිදුවෙයි. එනම් කප වෘද්ධිවීම සහ කප ක්ෂීණවීමයි. කපෙහි පවතින ගුණයට සමාන ගුණයුක්ත දේ වැඩිපුර ලැබීම හා එම ගුණ සහිත ආහාරපාන විහරණ ආදිය අධිකව සේවනය කිරීම නිසා කප වෘද්ධිවීම සිදුවෙයි. කපෙහි පවතින ගුණවලට විරුද්ධ යුක්ත දේ වැඩිපුර ලැබීම නිසා එම ගුණ සහිත ආහාරපාන විහරණ ආදිය අධිකව සේවනය කිරීම නිසා කප ක්ෂීණතාවයට හේතු වෙයි. කප කෝපකර හේතු. ගුරු මధుර රසාදී ස්නිග්ධ දුක් රේෂු භක්ෂ ද්‍රව දදි දීන නිද්‍රා පු පසර්පි පුපුරයික් තුහීන පතන කාලේ ශ්ලේෂ්මනഃ සම්ප්‍රකෝපනഃ ප්‍රභවති දිවා සාදව් භුක්ත මාත්‍රේ වසන්තේ. බර ආහාර පැණිරස ආහාර අධිකව ගැනීම ස්නිග්ධ ආහාර අධිකව ගැනීම නරක වූ ආහාර ගැනීම වැඩිපුර ද්‍රවමය ආහාර ගැනීම දීකිරි වැඩිපුර ගැනීම අධිකව නිදා ගැනීම ගිතෙල් වැඩිපුර ගැනීම යනාදී මේවායින් යුක්ත වූ ආහාරපාන ඖෂධ විහරණ නිසාද කප කෝප වේ. අව්‍යායාමය ආනුපදේශ වල වාසය කිරීම හෙවත් ජලය සහිත ස්ථානවල වාසය කිරීම වසන්ත වර්ෂා සරත් හේමන්ත යන ඍතු කාලවලදීද උදෑසන කාලයේදීද රාත්‍රී පෙරයම් කාලයේදීද බාල කාලයේදීද ආහාර ගන්නා මුල් අවස්ථාවේදීද වැඩි වශයෙන් කප කෝප වීම සිදුවේ. කප කෝප ලක්ෂණ.
ශ්ලේෂ්මන ස්නේහ කාඨින්‍ය खंडु शीतत्व गौरवम कंदोप लेपस तैमित्य शोपापक्याति निद्रता वर्ण स्वेदो रसौ स्वादु लवणौ शीर कारिता श्लेष्मन स्नेह काठिन्य खंडु शीतत्व गौरवम कंदोप लेपस तैमित्य शोपापक्याति निद्रता वर्ण स्वेदो रसौ स्वादु लवणौ शीर कारिता ශරීරයේ ස්නිග්ධතාව හෙවත් සිනුදු බව, කටින හෙවත් මෘදු නොවීම හෙවත් රළු බව, කැසීම, සීතල දැනීම, ශරීරයේ බර බව, ස්රෝතස්වල සෙම බැඳීම, අවයවයන්වල යමක් ආලේප කලාක් මෙන් දැනීම, ස්තිම්තතාවය හෙවත් අලස බව, ඉදිවීම හෙවත් ශෝප, පැසවීම හෙවත් පක්‍යාති, ප්‍රමාද වීම හෝ නොපැසවීම, නිନ୍ଦ අධික වීම හෙවත් නිද්‍රතා, ශරීරයේ සුදු පාට වීම හෙවත් වර්ණ ශ්වේත, මధుර රස, ලවණ රස වැඩිපුර දැනීම හෙවත් ස්වාදු ලවණව්, බොහෝ ප්‍රමාදව කටයුතු කිරීම, රෝග සුව වීමට කල්යාම ආදී ලක්ෂණ කප කෝප ලක්ෂණ වේ. කප කෝප උපක්‍රම ශ්ලේෂ්ණෝ විදිනා යුක්තං තීක්ෂණං වමන රේචනං අන්නං රුක්ෂාලේප තීෂ්ණෝස්නං කටුතික්ත කෂායකම් දීර්ඝ කාල ස්ථිතං මධ්‍යං රති ප්‍රීති ප්‍රජාගරහ අනේක රූපෝ ව්‍යායාමශ් චින්තා රූක්ෂම විමර්ධනම් විශේෂාද් වමනං යුෂ ශෞද්‍රං මේදෝක්න මෞෂදම් ධූමෝපවාස ගණ්ඩූෂා නි සුකත්වං සුකායච නියමාකාරයෙන් ක්‍රමානුකූලව සකස් කරන ලද තීක්ෂණ වූ වමන විරේචනයේදී රූක්ෂ තීක්ෂණ උෂ්ණගුණ හා කටු තික්ත කෂාය රසවලින් යුක්ත අල්ප වූ ආහාර ගැනීම, පරණ මධ්‍ය වර්ග පානයට දීම, සම්භෝග ප්‍රීතිය හෙවත් මෛතුන සේවනය, නිදිවැරීම, විවිධ වූ ව්‍යායාම වල යෙදීම, කල්පනාවල යෙදීම, රූක්ෂ දේවලින් කරන ලද අංග මර්ධනය, විශේෂයෙන් වමන කර්මයේ යෙදීම, මේදස් නසන ඖෂධ යුෂවලින් වමන කරවීම, ධූම වර්ග, උපවාසය, ගණ්ඩූෂ යෙදීම ආදී ප්‍රතිකාර විධි කප කෝප අවස්ථාවේ කළ යුතුය.